හොඳයි එහෙනම් ආයුබෝවන් සියලුම දෙනාට 4:02 වෙලාව අපි කියපු වෙලාවට පටන් ගමු. තව කල්යන්න නැතුව. මං හිතනවා ඊයේ උගන්වපු ටික සියලුම දෙනාට තේරෙන්නේ නැති කියලා ඊට වැඩි අද ඉන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කට්ටිය මං හිතනවා ඊයේ අපි උගන්වපු පාඩම YouTube එකට දැම්මා. ඒක බලන්න ඇති කියලා. ඊයේ අපි කතා කරා සියලුම දෙනාට පේනවා ඇති කියලා මං හිතනවා ආවයි වයිට් බෝඩ් එකේ දෙකම ඊයේ කතා කරා නම්බර් සිස්ටම් ගැන සංඛ්‍යා පද්ධතිය ගැන. එතකොට අපි කිව්වා සංඛ්‍යා පද්ධතියන් තියෙනවා කියලා හතරක්. ප්‍රධානම එක තමයි අපි එදිනෙදා භාවිතා කරන 10 පාදේ සංඛ්‍යා එහෙම නැත්නම් දශමයේ සංඛ්‍යා. ඊළඟට ද්විමේ සංඛ්‍යා එහෙම නැත්නම් දෙකේ පාදේ සංඛ්‍යා. ඊළඟට අෂ්ටමේ සංඛ්‍යා එහෙම නැත්නම් අටේ පාදේ සංඛ්‍යා. ෂඩ්දශමයේ සංඛ්‍යා හෙවත් 16 පාදේ සංඛ්‍යා. ওই සංඛ්‍යා වර්ග හතර තමයි අපි ප්‍රධාන වශයෙන් මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ. එතකොට මේ සාකච්ඡා කරන පාඩම් හතරේ අපි ඊයේ කතා කරා 10 පාදේ ඉඳන් 2 පාදයට හරවන විදිය, 10 පාදේ ඉඳන් 8 පාදයට හරවන විදිය, 10 පාදේ ඉඳන් 16 පාදයට හරවන විදිය අපි කතා කරා. ඊට අමතරව අපි කතා කරා 2 පාදේ ඉඳන් 10 පාදයට හරවන විදිය, 8 පාදේ ඉඳන් 10 පාදයට හරවන විදිය, 16 පාදේ ඉඳන් 10 පාදයට හරවන විදිය. අපි අද දවසේ කතා කරනවා අනිත් කන්වර්ෂන් ගැන. ඒ අතරින් දැන් අපි අවධානය යොමු කරනවා 2 පාදයෙන් 8 පාදයට හරවන විදිය. මේක 2 පාදයෙන් 8 පාදයට හරවන විදිය සහ 2 පාදයෙන් 16 පාදයට හරවන විදිය දෙකම සමානයි. 8 පාදයේ සංඛ්‍යා අර ගණක රාමුවේ අපි දන්නවා මෙහෙම ගණක රාමුවේ මේ හැම තැනකම ස්ථානීය අගයක් තිබ්බා කියලා. මේ හැම තැනකටම ස්ථානීය අගයක් තිබ්බා කියලා දන්නවා. රයිට්? එතකොට මේ ස්ථානීය අගයන් වලට මේ බිඳුව කොහෙට හරි එකක් වැටුනොත් එහෙම ස්ථානීය අගයෙන් එකක් වැටුණා කියලා තමයි අපි ගන්න. නේ? මේ ස්ථානීය අගයෙන් එකක් වැටුණා කියලා තමයි ගන්න. මේක ඇවිල්ලා එකේ බිඳුවේනි බලය, එකේ 10 බිඳුවේනි බලය, 10 එක්වෙනි බලය, 10 දෙවෙනි බලය, 10 තුන්වෙනි බලය. ඔය විදිහටනේ අපේ තියෙන්නේ. ගණක රාමුව තියෙන්නේ. එතකොට මේ ගණක රාමුවේ මේ තියෙන කොහේ හරි තැනකට බිඳුවක් වැටුණා කියන්නේ මේ ස්ථානීය අගයෙන් එකක් වැටුණා හා සමානයි. මේ ස්ථානීය අගයෙන් එකක් වැටුණා හා සමානයි. රයිට්? ඒක අපි මුලදිම අපි ඉගෙන ගත්තා. එතකොට මෙතනින් එහාට තමයි අපිට ඒක පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. හරිද? මෙතනින් එහාට පාවිච්චි කරනකොට දැන් දෙකේ පාදයේ සංඛ්‍යාවක් තියෙනකොට ඔයාලා දන්නවා දෙකේ පාදයේ සංඛ්‍යාවක් 1.1 ඔය ආදි වශයෙන් තියෙන්නේ. අපිට තියෙන්න පුළුවන් උපරිම සංඛ්‍යා වර්ග දෙකයි තියෙන්නේ නේ. උපරිම සංඛ්‍යා වර්ග දෙකයි තියෙන්නේ. දෙකේ පාදයේ සංඛ්‍යාවල එකක් බිඳුවක් කියන සංඛ්‍යා දෙක තමයි අපිට තියෙන්න පුළුවන්. ඒකට දක්වන සියලුම අංකය අපිට පෙන්වන්න ඕනේ. එක සහ බිඳුව යොදාගෙන තමයි පෙන්වන්න ඕනේ. එතකොට මේ එක සහ බිඳුව යොදාගත්තාම යම්කිසි සංඛ්‍යාවක් පෙන්වන්න මේ එකට සහ බිඳුවට තියෙන ස්ථානීය අගයක්. ඒ කියන්නේ මේ ගණක රාමුවේ මේ ගණක රාමුවේ තියෙන මේ කූරු වලට බෝල දැම්මා හා සමානයි. ගණක රාමුවේ කූරු වලට බෝල දැම්මා හා සමානයි. දැන් මම මේ 10 බිඳුවෙනි බලයට එක බෝලයක් දාලා තියෙනවා. 10 දෙවෙනි බලයට එක බෝලයක් දාලා තියෙනවා. අන්න ඒක තමයි මේ මෙතන ලියවිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ 10 බිඳුවෙනි බලයෙන් එකක් තියෙනවා. 10 දෙවෙනි බලයෙන් එකක් තියෙනවා. එහෙනම් මේ මැද්දේ නැත්තේ මොකද්ද? 10 එක්වෙනි බලයෙන් නැහැ. ඒක නිසා අපි ඒක ගණන් ගත්තේ නැහැ. රයිට්? එතකොට 10 එක්වෙනි බලයෙන් එකක් තියෙනවා කියන්නේ 10 එක්වෙනි බලය අපි කවුරුත් දන්නවා 1යි කියන ඉවරලා එක් වරක් එක 1යි. රයිට්? එක් වරක් එක 1යි. එහෙමනම් අපි මේක ලියා ගන්නවා 1යි කියලා. එතකොට මෙතන නෑ, මෙතන බිඳුවයි, මෙතන බිඳුවයි, මෙතන 10 දෙවෙනි බලය කියන්නේ 10 වර්ගය 100යි, 100 වරක් 1 කීයද? 100 වරක් 1 100යි. රයිට්? ඔය විදිහට 100 වරක් 1 100යි කියලා අපි ලියා ගන්නවා. එහෙනම් මෙතන මේ උත්තරේ අපිට ගන්න පුළුවන්. හරි ලේසියෙන් පහසුවෙන් මේක ලබා ගන්න පුළුවන්. ඕක 10 පාදයේ වෙනකොට.
හරිද? මේ මම කියන්නේ මේ 10 පාදයට. ඔය විදිහම තමා දැන් 2 පාදයට ගියපුවමත් ඔය විදිහටම තමා. right? දැන් මේකේ අපි ස්ථානීය අගය ගැන කතා කරනකොට දැන් මෙතන තියෙන්නේ ගණක රාමුවේ අපි හිතනවා මේ 2 පාදයේ සංඛ්‍යාව වලින් තමයි මේ තියෙන්නේ කියලා. right? 2 පාදයෙන් තමයි මේ බිඳුව වැටලා තියෙන්නේ. මේ බිඳුව වැටලා තියෙන්නේ 2 පාදේ. මම මේකටත් දාන්නම් ඕන එක. හරි. 2 පාදයෙන් තමයි බිඳුව වැටලා තියෙන්නේ. එතකොට මේකේ ස්ථානීය අගය මෙතන තියෙන්නේ කීයද? 2 බිඳුවෙනි බලය. මෙතන තියෙන්නේ 2 එක්වෙනි බලය. මෙතන තියෙන්නේ 2 දෙවෙනි බලය. මෙතන තියෙන්නේ 2 තුන්වෙනි බලය. ඔය විදිහට තමයි තියෙන්නේ. අන්න අර 10 පාදයෙන් අපි අර 4 වසරේදී 5 වසරේදී ඉගෙන ගත්ත දේම තමයි දැන් මේ මෙතන 2 පාදයෙන් තියෙන්නේ. හරිද? එතකොට මේ 2 පාදයෙන් බලන්න හොඳට 2 බිඳුවෙනි බලය වරක් එකක් තියෙනවා. මෙතන නෑ. මෙතන 2 දෙවෙනි බලය වරක් එකක් තියෙනවා. මෙතන 2 තුන්වෙනි බලය වරක් එකක් තියෙනවා. right? කොහොම තමයි මේ මෙතන දක්වලා තියෙන්නේ. ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය වෙනකොට දී පුතේ පොඩ්ඩක් අහගන්න. අපි දන්නවා 2 පාදයේ සංඛ්‍යාවක් අපිට හරවන්න ඕනේ 8 පාදයට හරවන්න ඕනේ. right? එතකොට මේ 8 පාදයේ තියෙන්නේ බිඳුවත් 7ක්. ඔය කියන බිඳුවේ සිට 7 දක්වා වූ සංඛ්‍යා තමයි තියෙන්නේ. right? බිඳුවේ සිට 7 දක්වා වූ සංඛ්‍යා තමයි තියෙන්නේ. එතකොට මේ බිඳුවේ ඉඳන් 7 දක්වා වූ සංඛ්‍යා සියල්ලම අපිට නිරූපණය කරන්න පුළුවන් බිටු 8කින්. sorry බිටු 3කින්. හරිද? බිටු 3කින් අපිට නිරූපණය කරන්න පුළුවන් බිඳුවත් 7ත් අතර සංඛ්‍යා සියල්ල. හරිද? බිඳුව කියන සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් විදිහට අපිට දක්වන්නේ බිඳුවේ 3ක්. හරිද? 7 කියන සංඛ්‍යාව අපිට දක්වන්න තියෙන්නේ 1 3ක්. හරිද? 1 3ක්. එතකොට බිඳුව 7 මේ දෙක අතරේ තමයි අනිත් සියලුම ටික දක්වන්න අපිට තියෙන්නේ. මේ අනිත් සියලුම ටික දක්වන්න අපිට තියෙන්නේ මේ සෙට් එකේ තමයි දක්වන්න තියෙන්නේ. හරිද? ඇයි අපිට මේ බිටු 3කින් දක්වන්න පුළුවන් වෙන්නේ කියන දේ අපි පොඩ්ඩක් බලමු. හරිද? ඔයාලට මම දැන් අර ස්ථානීය අගයන් ගැන කතා කරනකොට ඔයාලට කිව්වා දැන් මේ මෙතන තියෙන්නේ 2 බිඳුවෙනි බලය. මෙතන තියෙන්නේ 2 එක්වෙනි බලය. මෙතන තියෙන්නේ 2 දෙවෙනි බලය. හරිද? මේ දිගටම තියෙන්නේ ඕක තමයි. හරිද? එතකොට අපිට උපරිම සංඛ්‍යාව දක්වන්න ඕනේ 7යින්. හරිද? එතකොට මේ හැම එකක්ම සත්‍ය වෙන්න ඕනේ. මේ හැම එකටම එක ඒවා වැටුනොත් තමයි උපරිම සංඛ්‍යාව අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. දැන් මේ එක ඒවා වැටුනම හොඳට බලන්න. දෙවරක් බිඳුව 1යි එක්වරක් 1යි. දෙවරක් 1 2යි දෙවරක් 1යි. right? දෙවරක් 2 4යි හතර වරක් 1යි. එහෙමනම් මේකේ උත්තරේ එනවා පල්ලෙහාට මෙතන 4යි මෙතන 2යි 6යි මෙතන 1යි 7යි. මේ සියල්ලගේම එකතුව අපිට දක්වන්න පුළුවන් 7යි කියලා. right? මේ සියල්ලගේම එකතුව 7යි. එහෙමනම් අපිට 7 දක්වන්න පුළුවන් මේ 1 කියන සංඛ්‍යා 3කින් බිටු 3කින් අපිට මේක දක්වන්න පුළුවන්. එහෙමනම් උපරිමයේ අපිට දක්වන්න ඕනේ 7යි. උපරිමයේ 7ක් දක්වන්න අපිට එහෙනම් මේ එකේව 3ක් තිබ්බනම් ඇති. බිටු 3ක් තිබ්බනම් ඇති. ආයේ මෙහෙට අපිට ඉලක්කම් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහෙට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් හරවනකොට අපිට අවශ්‍ය වෙන්නේ මේ කියන බිඳුවේ 3ත් එකේ 3ත් අතර තියෙන ඉතුරු සංඛ්‍යා ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. right? මේ ටික හැදෙන රටාවක් තියෙනවා. මේ ටික හැදෙන රටාවක් තියෙනවා. ඒ හැදෙන්නේ ඒවයි ස්ථානීය අගයන් එකතු වෙලා තමයි අපිට මේක හැදෙන්නේ. right? එතකොට ඔයාලා බලන්න හොඳට බලන්න මම මේ රටාව පොඩ්ඩක් කියලා දෙන්නම්. බිඳුවේව හදන්නේ බිඳුවේ 3කින්. right? අපි මේක පල්ලෙහාට මේ විදිහට ලියනවා. බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 1යි 2යි 7යි 8යි. හරි. ඊළඟට බිඳු 2යි 1 2යි බිඳු 2යි 1 2යි. right? ඊළඟට බිඳු 4යි 1 4යි.
ඕක තමයි රටාව. ඕක තමයි රටාව. දැන් මම කියන්නම් මේවා මොනවද කියලා. මේ තියෙන්නේ බිඳුව කියන සංඛ්‍යාව. 10 පාදයෙන් බිඳුව කියන සංඛ්‍යාව තමයි මේ දක්වලා තියෙන්නේ. හරිද? 8 පාදයෙන් සමා වෙන්න 8 පාදයෙන් බිඳුව කියන එක තමයි මේ ද්විමේ සංඛ්‍යාවක් විදිහට දක්වලා තියෙන්නේ. මේ 8 පාදයෙන් 1 කියන සංඛ්‍යාව, මේ 2 කියන සංඛ්‍යාව, මේ 3, මේ 4, මේ 5, මේ 6, මේ 7. right? ඔයාලා මේ ඕනම තැනකින් එකක් අරගෙන මේවට ස්ථානීය අගය දීලා බැලුවොත් එහෙම ඔයාලට තේරෙනවා මේක හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා. අපි උදාහරණයක් විදිහට ගමු. හරි මේ 3 ගමු. right? මේ 3 ගන්න. මේ 3 කියන සංඛ්‍යාව හැදෙන්නේ කොහොමද? right? අපිට අවශ්‍ය වෙන්නේ 3 හදන්න අවශ්‍ය වෙන්නේ මේ 4 දෙකේ 1 වෙනි බලය සහ දෙකේ බිංදු වෙනි බලය තිබ්බනම් ඇති. දෙකේ 1 වෙනි බලය 2යි. right? දෙකේ බිංදු වෙනි බලය 1යි. එතකොට 2යි 1යි එක්ක වුණාම 3 හැදෙනවා. නිකම්ම මේ 3 කියන සංඛ්‍යාව හැදෙනවා ඒකේ. මේන් ඒකට එකක් දානවා, මේන් ඒකට එකක් දානවා. මේ දෙකේ බිංදු වෙනි බලය, මේ දෙකේ 1 වෙනි බලය, මේ දෙකේ 2 වෙනි බලය. right? දෙකේ බිංදු වෙනි බලයට එකක් දැම්මා, දෙකේ 1 වෙනි බලයට එකක් දැම්මා. ඒ දෙක එක්ක වුණාම 3 හැදෙනවා. 5 හැදෙන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ දෙකේ 2 වෙනි බලය 4යි සහ දෙකේ 1 වෙනි බලය 1යි එක්ක වුණා 5ක් හැදෙනවා නේ. අය අපි මැද්ද සංඛ්‍යාවට එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 6ක් වෙන්න නම් අපිට දෙකේ 2 වෙනි බලයට එකක් සහ දෙකේ 1 වෙනි බලයට එකක් දැම්ම නම් ඇති. දෙකේ බිංදු වෙනි බලයට එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ওই විදිහට තමයි මේ ටික සංඛ්‍යා ටික හැදෙන්නේ. මේ සංඛ්‍යා ටික ওই විදිහට හිතලා බලලා හදාගන්න බැරි නම් ඔයාලට තියෙන්නේ පොලයක් ගත්තා. පොලයක් අරගෙන ටක් 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 ගාලා ඉවරලා මේ කියන chart එක ගහ ගන්න ඕනේ. මේ chart එක ගහගන්නේ කොහොමද? ඉස්සෙල්ලම බිංදුවේ 3ක් දාගන්න. right? බිංදුවේ 3ක් දාගන්න. ඊට පස්සේ ඒ විදිහට පල්ලෙහාට 8ක් ලියා ගන්න. කොහොමද? බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 කියලා 8ක් ලියා ගන්නවා. හරිද? ඔක්කොම 8ක්. ඊට පස්සේ ආපහු ලියනවා මේ පැත්ත එක බිංදු 2යි 1 2යි බිංදු 2යි 1 2යි. මෙතන එකක් කර එකක්, මෙතන දෙකක් කර දෙකක්, මෙතන හතරක් කර හතරක්. බිංදු 3යි උඩ එකත් එක්ක 4යි ඔක්කොම සම්පූර්ණ බිංදු 4යි 1 4යි. ඔන්න ලියුණා. දැන් මේ එකක් ගත්තොත් මේක 7. මේක ගත්තොත් එහෙම කීයද? 4. මේක ගත්තොත් එහෙම 1. ඔය විදිහට හරි ලේසියට chart එක ගහ ගන්න පුළුවන්. කොහොම chart එක ගහගත්තා නම් හරිද? ලේසියෙන්ම ඔයාලට පුළුවන්කම තියෙනවා ද්විමේ සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. කොහොමද ද්විමේ සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් බවට ඔය විදිහට ලේසියෙන් පරිවර්තනය කරන්න කියලා අපි දැන් බලමු. right? මම ඔයාලට පේන අර chart එක side එකකින් දාලා තියන්නම්. දෙකේ බිංදුවෙනි බලය, දෙකේ 1 වෙනි බලය, දෙකේ 2 වෙනි බලය. බිංදුවයි 1යි, බිංදුවයි 1යි, බිංදුවයි 1යි, බිංදුවයි 1. බිංදු 2යි, 1 2යි, බිංදු 2යි, 1 2යි. එකේ බිංදු 4යි, 1 4යි. ඔන්න පහසුවෙන්ම chart එක දැම්මා. ආවා 1යි 1යි බිංදුවයි 1යි 1 කියලා. right? ඔය විදිහට අපිට දෙනවා සංඛ්‍යාව. මේ සංඛ්‍යාව අපිට හරවන්න කියනවා අෂ්ටමේ සංඛ්‍යාවක් වලට. මේක ද්විමේ සංඛ්‍යාව. මේක හරවන්න කියන අපිට අෂ්ටමේ සංඛ්‍යාවක් විදිහට. අෂ්ටමේ සංඛ්‍යාවක් විදිහට හරවනකොට අපි කිව්වා අෂ්ටමේ සංඛ්‍යාවක් දක්වන්න ද්විමේ සංඛ්‍යා වලින් බිටු 3ක් තියෙන්න ඕනේ කියලා. එහෙමනම් බිටු 3ක් තියෙන්න නම් අපි මේක බිටු 3 කාණ්ඩ වලට කඩා ගන්න ඕනේ. බිටු 3 කාණ්ඩ වලට කඩා ගන්න ඕනේ. බිටු 3 කාණ්ඩ වලට කඩාගන්නේ කොහොමද? අපි කඩන්නේ පුතේ මේක අපි ඉස්සෙල්ලාම ලියා ගන්නවා මේ විදිහට ඈඩ් කරලා 1යි 1යි බිංදුවයි 1යි 1යි. right? ඈඩ් කරලා ලියාගෙන ඊට පස්සේ මේක බිටු 3 කාණ්ඩ වලට කඩා ගන්නවා. කඩාගන්නේ මතක තියාගන්න වමේ ඉඳන් දකුණට නෙමෙයි දකුණේ ඉඳන් වමට තමයි අපි කඩාගන්නේ. වමේ ඉඳන් දකුණට කැඩුවොත් එහෙම මේකේ ස්ථානීය අගයන් වෙනස් වෙනවා. හරිද? මම මේක ඇයි කියලා කියන්නම්. දැන් හොඳට පේනවා ඔයාලට මේ පැත්තෙන් අපි 3 ගානේ කඩපුවාම ඕන් අපි ගත්ත කැඩුවා. හරිද? මේ පැත්තට බිටු 3ක් තියලා දකුණු පැත්තේ නම් බිටු 3ක් තියලා අපි ඒක
කඩේරකින් මාක් කරගත්තා. දැන් මෙතන දෙකයි තියෙන්නේ. ඒ දෙකක් තිබ්බොත් හරියන්නේ අපිට ස්ථානීය අගයන් හොයාගන්න අමාරුයි. අපි මේ ඉස්සරහට තව බිඳුවක් දාගන්නවා. හරිද? මේ ඉස්සරහට බිඳුවක් දාගන්නවා. ඕක අපි මේ පැත්තෙන් අර පැත්තට ගැඩුවොත් එහෙම වැටෙන්නේ මේ පැත්තට තමයි ස්ථානීය අගයේ බිඳුවක් වැටෙන්නේ. එහෙම වුණොත් එහෙම මේකේ සංඛ්‍යාව වෙනස් වෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ දකුණේ ඉඳන් වමට කාණ්ඩ කරගන්න කියලා. මෙහෙම වමට කාණ්ඩ කරගත්තට පස්සේ අපිට දැන් පහසුවෙන් හොයාගන්න පුළුවන් 0.11 කියන්නේ මේ අතරින් කෝකද කියලා. 0.11 කියන්නේ මේන් තියෙනවා 0.11. ඒ කියන්නේ කීයද? 2.1 3යි. ඒක මෙතනක් තියෙනවා 3. එහෙනම් මේ කියලා තියෙන්නේ මොකද්ද? 33 තමයි මේ 10 පාදයෙන් 8 පාදයෙන් 8 පාදයෙන් 33 කියන සංඛ්‍යාව තමයි මේ දෙකේ පාදයෙන් මේ විදිහට ලියලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා රයිට් එහෙමනම් ලියාගන්න. දීමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ කුඩාම සංඛ්‍යාව වන බිඳුව වන අතර විශාලම සංඛ්‍යාව 7 වේ. 7 ද්විමේ සංඛ්‍යාවක් ලෙස ලිවීමේදී 1/3ක් ලෙස දැක්විය හැක. ඒ අනුව අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ විශාලම සංඛ්‍යාව දැක්වීමටත් බිටු 3ක් ප්‍රමාණවත් බව පහසුවෙන් වැටහේ. ඒ නිසා අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ බිඳුවේ සිට 7 දක්වා වූ සියලුම සංඛ්‍යා බිටු 3කින් ද්විමේ සංඛ්‍යාවක් ලෙස දැක්විය හැක. වෙනම ඡේදයකින් ලියා ගන්න. දෙනු ලබන ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවක් බවට පත් කිරීමේදී ද්විමේ සංඛ්‍යාව දකුණේ සිට වමට බිටු 3ක් වනසේ ප්‍රථමයෙන්ම කාණ්ඩ කරගත යුතුයි. එලෙස කාණ්ඩ කර ගැනීමෙන් පසු එම බිටු 3න් යුතු කාණ්ඩය මගින් දක්වනු ලබන අෂ්ටමය සංඛ්‍යාව පහසුවෙන් හඳුනාගත හැකි වේ. එලෙස හඳුනාගත් අෂ්ටමය සංඛ්‍යාව එම කාණ්ඩයන්ට පහලින් ලියා ගැනීමෙන් එම කාණ්ඩයට පහලින් ලියා ගැනීමෙන් දෙනු ලැබූ ද්විමේ සංඛ්‍යාවට අදාළ අෂ්ටමය සංඛ්‍යාව පහසුවෙන් ලබාගත හැකි වේ. හරණ කියලා මේක ලියා ගන්න. මේ කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කොටස අවශ්‍ය නම් ඔයාලා වෙනමම ලියා ගන්න. අවශ්‍ය වෙන්නේ එතනින් එහා කොටස තමයි අවශ්‍ය වෙන්නේ. සර් පැහැදිලි නෑනේ. ඕකද? සර් බෝඩ් එක පැහැදිලි නෑ. බෝඩ් එක පැහැදිලි නෑ. ඔව්. පේන්නේ. ඊයේ පෙනිලාද පේන්නේ නැත්තේ මොකද? දැන් පේනවද? ලියලා තියෙන එක පැහැදිලි නැද්ද සර්? පාට ටික පේනවද? ඔව් සර් ටික පේනවා. ආ රයිට්. කොළ පාටින් ලිව්වම තමයි පේන්නේ නැත්තේ කියන්නේ. ඔව්. රයිට් එහෙනම් ලියා ගන්න. හරි මං හිතනවා කාලය ඇති කියලා.
අපි එමුනම් ඉස්සරහට යමු. මේත් එක්කම කියලා දෙන්නම් මම මේ විදිහම තමයි කරන්න තියෙන්නේ. දෙකේ පාදයේ සංඛ්‍යාවක් 16 පාදයට හැරවීමේදී මේ ක්‍රමයම තමයි අනුගමනය කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ද්විමේ සංඛ්‍යාවක් ෂඩ්දශමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමේදී මේ ක්‍රමයම තමයි අනුගමනය කරන්න තියෙන්නේ. හැබැයි ඔයාලට තේරෙන්න ඕනේ පුතේ මේක දැන් බලන්න ඔයාලට මතකයි මම කිව්වා අෂ්ටමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමේදී අෂ්ටමේ සංඛ්‍යාවකට අෂ්ටමේ සංඛ්‍යාවේ උපරිම අගය 7 නිසා අෂ්ටමේ සංඛ්‍යාවල උපරිම අගය 7 නිසා ඔයාලට බිටු 3ක් ප්‍රමාණවත් කිව්වා එහි උපරිම අගය දක්වන්න. right? උපරිම අගය දක්වන්න බිටු 3ක් ප්‍රමාණවත් කිව්වා. හැබැයි ෂඩ්දශමේ සංඛ්‍යාවක් ගත්තොත් එහෙම ෂඩ්දශමේ සංඛ්‍යාවක 7ට එහා ගිහිල්ලත් සංඛ්‍යාවන් තියෙනවා. හරි? අපි හිතමු ඒකේ 8 දක්වන්න ඕනේ කියලා. right? 8 තියෙන්න පුළුවන් නේ ෂඩ්දශමේ සංඛ්‍යාවල 16 පාදයේ සංඛ්‍යාවල 8 තියෙන්න පුළුවන්. එහෙමනම් දැන් මේකේ බිටු 3න් උපරිමයේ දක්වන්න පුළුවන් අපිට 7යි. බිටු 3න් උපරිමයේ දක්වන්න පුළුවන් අපිට 7යි. එහෙමනම් ඊට එහා යනවා කියන්නේ අපිට අවශ්‍ය කරනවා බිටු 4ක් අවශ්‍ය කරනවා කියන දේ ඔයාලට පැහැදිලි. right? එහෙමනම් මෙතන අපි කලින් කරනකොට බිටු 3 කාණ්ඩ වලට වෙන් කරගත්තා. අපි ෂඩ්දශමයේ කියන්නේ අෂ්ටමයේ කරනකොට බිටු 3 කාණ්ඩ වලින් තමයි අපි ඒක ගත්තේ. හේතුව තමයි උපරිම සංඛ්‍යාව 7 නිසා. හැබැයි ෂඩ්දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරනකොට අපිට සිද්ධ වෙනවා අර දෙන ලබන ද්විමේ සංඛ්‍යාව කාණ්ඩය 4කින් එහෙම නැත්නම් බිටු 4කින් යුත් කාණ්ඩ වලට අපිට වෙන් කරගන්න සිද්ධ වෙනවා. හේතුව තමයි 7ට එහා ගිහිල්ලා සංඛ්‍යාවන් 16 පාදයේ සංඛ්‍යාවල තියෙන නිසා. 8 9 ABCD ආදී වශයෙන් F වෙනකන් තියෙනවා. ඒ කියන්නේ 15ක් දක්වා අපිට දක්වන්න ඕනේ. මේ 15 දක්වා දක්වන්න නම් අපිට මේ කියන බිටු 3 යුතු කාණ්ඩ මදි. අපිට එතනින් එහාට යන්න ඕනේ. එහෙනම් අපි එතනින් එහාට මේ පැත්තට එකක් එනවා කියන්නේ. දැන් මෙතන තියෙන්නේ අපි දන්නවා මේ දෙකේ බිඳුනි බලය, එතන තියෙන දෙකේ එක්වෙනි බලය, මෙතන තියෙන දෙකේ දෙවෙනි බලය, තව එක කාණ්ඩයක්. ඒ කියන්නේ තව එක බිටුවක් එනවා කියන්නේ මෙතන තියෙන දෙකේ තුන්වෙනි බලය හෙවත් දෙකේ ඝණය නේ, දෙකේ තුන්වෙනි බලය. ඒ කියන්නේ මෙතන දෙකේ බිඳුනි බලය කියන වල දන්නවා 1යි, දෙකේ එක්වෙනි බලය කියන්නේ 2යි, දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි, දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. right? උපරිමයේ දක්වන්න පුළුවන් ඔය කියන විදිහට. 14යි 15යි. හරි. උත්තරේ හරි. එහෙමනම් අපි බලමු අර කියන chart එකේ කොහොමද මේක වැටෙන්නේ කියලා. right? chart එක ගහ ගන්නකොට මේක මේ ලේසි ක්‍රමයක්. මේක මම මේ කියලා දෙන ක්‍රමයක්. right? ඔයාලට මේ chart එක ගහ ගන්න එක. ඒ chart එක ගහ ගන්න එක ඒ කියන්නේ දැන් අපි යන්න ඕනේ ඉස්සෙල්ලා අපිට තිබ්බේ බිඳුව ඉඳන් 7 වෙනකන් තිබ්බේ. අපිට දැන් තියෙන්න ඕනේ බිඳුවේ ඉඳන් 15 වෙනකන් chart එක තියෙන්න ඕනේ. right? එහෙමනම් බිඳුවෙන් තමයි පටන් ගන්න අපි. බිඳුව 1 බිඳුව 1 කියලා ওই විදිහට එකක් කර එකක් අපි දා ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. right? ඊට පස්සේ එක එන්නේ ඔයාලා දන්නවා කොහොමද එකක් ඇර එකක් ගියප එක වෙනුවට අපි යන්නේ දෙකක් ඇර දෙකක්. බිංදු 2යි 1 2යි බිංදු 2යි 1 2යි බිංදු 2යි 1 බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි එකක් ඇර එකක් යනවා. ඊට පස්සේ දෙකක් ඇර දෙකක් යනවා. ඊට පස්සේ තුන හතරක් ඇර හතරක් යනවා. තව මේක වැටෙන්න පේලියක් එන්න ඕනේ. 8ක් ඇර 8ක් වැටෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම බිංදු ඒවා 4යි 5යි 6යි 7යි 8යි ඊට පස්සේ එක ඒවා 8ක් වම් පල්ලෙහාට වැටෙන්න ඕනේ. right? ඒක හැදෙන්නේ මේ හතරේ බිටු වලින් තමයි මේ සංඛ්‍යාව හැදෙන්නේ. එතකොට අපි අර කිව්ව විදිහට කාණ්ඩ කරගන්නේ මෙහෙම හතරේ කාණ්ඩ වලට ඔය විදිහට හතරේ කාණ්ඩ වලට තමයි අපි මේක කාණ්ඩ කරගන්නේ. එතකොට අපිට පහසුවෙන් අඳුන ගන්න පුළුවන් මේ කියන කාණ්ඩය මේකේ තියෙන්නේ කොහෙද කියලා. right? ඒ කියන්නේ මේක 7 මේ බලන්න මේ 7 right? බිංදුවයි 1යි 1යි කියන්නේ මේ 7 අපිට ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. 7 හැදෙන්නේ මේක ඔයාලට මේ හැදිලා තියෙන විදිහෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් මේකට යන්න පුළුවන් කියන එක තමයි මම මේ කියලා දුන්නේ. අපිට
හැදිලා තියෙන විදිහෙන් අපි ගත්තොත් එහෙනම් බලන්න මෙතන මේ එකේ දෙකේ බිඳුවෙනි බලය 2යි දෙකේ එක්වෙනි බලය sorry දෙකේ බිඳුවෙනි බලය 1යි දෙකේ එක්වෙනි බලය 2යි දෙකේ දෙවෙනි බලය 4යි 4යි 2යි 6යි 1යි 7යි මෙතනට එන්නේ 7යි right මෙතන බිඳුවයි වැඩක් නැහැ අපිට දෙකේ එක්වෙනි බලය ඊට පස්සේ මෙතන තියෙන්නේ දෙකේ දෙවෙනි බලය 2යි දෙකේ තුන්වෙනි බලය දෙකේ දෙවෙනි බලය 4යි right එතකොට 4යි 2යි 6යි මෙතන තියෙන 6යි 6යි 7යි 16 පාදයට මේක තමයි උත්තරේ මම හිතනවා පැහැදිලි ඇති කියලා ඕනනම් තව අපි උදාහරණයකට ගිහින් බලමු සංඛ්‍යාවක් 1යි 0යි 1යි 1යි 0යි 1යි 1යි 1 1 right ඔය විදිහට දෙනවා අපිට සංඛ්‍යාවක් මේක ඇවිල්ලා දෙකේ පාදයෙන් දෙන්නේ right මේක අපිට හරවන්න කියන්නේ 16 පාදයට මේක හරවන්න කියන අපිට 16 පාදයට right මේක 16 පාදයට හරවන්න නම් අපි කරන්නේ ඉස්සෙල්ලාම මේක ලකුවට ටිකක් ඈඩ් කරලා ලියා ගන්න. ඔය විදිහට ලියා ගන්න. එහෙම ලියාගත්ත සංඛ්‍යාව අපි දකුණේ ඉඳන් වමට බිටු 4කින් යුත් කාණ්ඩ වලට කඩා ගන්නවා. 1 2 3 4යි එහෙනම් මෙතනින් තමයි කැඩෙන්න ඕනේ. ඊට පස්සේ 1 2 3 4යි එහෙනම් මෙතනින් තමයි කැඩෙන්න ඕනේ. මේ ඉස්සරහට ඒ කියන්නේ තව එන්න ඕනේ බිංදු 3ක් එන්න ඕනේ. හේතුව තමයි මේකත් බිටු 4ක් වෙන්න ඕන නිසා. right? එහෙනම් අපිට මෙතන පහසුවෙන් අඳුන ගන්න පුළුවන් මෙතන තියෙන මොකද්ද කියලා. මෙතන තියෙන්නේ දෙකේ බිඳුවෙනි බලය, මෙතන තියෙන දෙකේ එක්වෙනි බලය, මෙතන තියෙන දෙකේ දෙවෙනි බලය, මෙතන තියෙන දෙකේ තුන්වෙනි බලය. right? ඔය විදිහට තමයි තියෙන්නේ. මේ හැම එකකින්ම එක ගානේ තියෙනවා. මේ හැම එකකින්ම එක ගානේ තියෙනවා මේ උඩ. right? මෙතනත් ඒ විදිහටමයි තියෙන්නේ. මෙතනත් ඒ විදිහටම තමයි තියෙන්නේ. right? එතකොට අපි බලනවා මේ වගේ අගයන් කොහොමද කියන මේ ස්ථානීය අගය අපි දැක්කුවේ. අපි බලනවා මේ වගේ අගයන් කොහොමද මෙතන නිරූපණය වෙන්නේ කියලා අපි බලමු. එක්වරක් 1 1යි දෙවරක් 1 2යි හතරවරක් 1 4යි අටවරක් 1 8යි. එතකොට මේ සියල්ලංගේම එකතුව තමයි මේ කාණ්ඩයෙන් දක්වන්නේ. right? මොනවාද? 8යි 4යි 12යි 2යි 14යි 1යි 15යි. මෙතන තියෙනවා 15ක්. right? අපි බලමු මෙතන තියෙන්නේ කොහොමද කියලා. මේකේ අපිට වැඩක් නැහැ. ස්ථානියගේ එක තියෙන එකෙන් අපිට වැඩක් නැහැ. හේතුව තමයි බිඳුවක් තියෙන්නේ. අපි බලනවා මේ ටික එහෙමනම් මේ ටික ගත්තොත් මෙතන තියෙන්නේ 1 සහ 4 කියන සංඛ්‍යාව තමයි මෙතන තියෙන්නේ. 4 සහ 2 4 සහ 2 කියන සංඛ්‍යාව තමයි මෙතන තියෙන්නේ. 4යි 2යි 6යි මෙතන දක්වලා තියෙන්නේ 6යි. මෙතන එහෙමනම් තියෙන්නේ එකේ දෙකේ බිඳුවෙනි බලයේ ඒ කියන්නේ එක්වරක් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 1යි. මේ සියල්ල අපි වෙනම අරගෙන එකට ලියා ගන්නවා 1යි 6යි 15 ඉහත අෂ්ටමේ සංඛ්‍යාවක් බවට දීමේ සංඛ්‍යාව පරිවර්තනය කළ ආකාරයෙන්ම තනයද සිදු කරනු ලබයි. මෙහි වෙනසක් වන්නේ දීමේ සංඛ්‍යා කාණ්ඩ කර ගැනීමේදී බිට්ටු 4කින් යුත් බිට්ටු 4කින් යුත් කාණ්ඩ වලට බෙදා ගැනීමයි. කාණ්ඩ වලට බෙදා ගැනීමයි. වෙනම ඡේදයකින් ලියා ගන්න. ඊට හේතුව වන්නේ අෂ්ටමය සංඛ්‍යාවල උපරිම අගය 7 දැක්වීම සඳහා බිටු 3ක් ප්‍රමාණවත් වුවත් ෂඩ්දශමය සංඛ්‍යාවල උපරිම අගය වන 15 දැක්වීම සඳහා බිටු 4ක් අවශ්‍ය වීමයි. උදාහරණ කියලා ලියා ගන්න මේ උදාහරණය. right මාතෘකාව ලියා ගන්න. අෂ්ටමේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තන.
අපි අනිත් පැත්ත තමයි පුතේ අපිට මේක කරන්න තියෙන්නේ. අපිට දෙන්නේ අර පල්ලෙහා දක්වලා තිබ්බ අපි ඉස්සෙල්ලා අවසාන කරපු සංඛ්‍යාව තමයි අපිට උඩින් දෙන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ ඒක බිටු 3 කාණ්ඩ වලට වෙන් කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. ඒක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. right? එතකොට අපි මෙතන කරන්නේ 8 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට හැරවීම. 8 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට හරවන්න මෙහෙමයි. ඊටන් අපිට දෙනවා සංඛ්‍යාවක් 8 පාදයෙන් දෙනවා 56 කියලා. 56 8 පාදයෙන් දුන්නා කියන්නේ. right? අපි මේක විහිදුවලා ලියනවා. ටිකක් ඈඩ් කරලා අපි ලියනවා 5යි 6යි. right? ඔය විදිහට අපි ලියා ගන්නවා. 5යි 6යි ඔය විදිහට අපි ලියා ගන්නවා. ඊට පස්සේ අපි බලනවා මේ 5 සහ 6 හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඔයාලා අර වගුව ගහගත්තා නම් ඒ වගුවෙන් අපිට ලේසියෙන්ම බලන්න පුළුවන් 6ට අදාළ බිටු 3 සංඛ්‍යාව මොකක්ද කියලා. 5ට අදාළ අර බිටු 3 සංඛ්‍යාව මොකක්ද කියලා මෙතන ටක් ගාලා අර වගුවෙන් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හිතලා ගන්න හදනවා නම් ඔයාලට පුළුවන් බිටු 3කින් යුක්ත සංඛ්‍යාව මෙතන 6ක් නිර්මාණය වෙන්න අවශ්‍ය කරන බිටු 3 කොහොමද සකස් වෙන්නේ කියලා දක්වන්න. right? අපි බලමු මෙහෙම. කාණ්ඩය වෙන්නේ කොහොමද කියලා. 6 හැදෙන්නේ කොහොමද කියලා. 6 හැදෙන්න අපිට අනිවාර්යයෙන්ම 4 අවශ්‍ය වෙනවාමනේ. නේ? ඒ කියන්නේ මේ පැත්තේ එකක් තියෙන්න ඕන. right? ඊළඟට දෙකද එකද එක આવොත් අපිට වැඩක් නැහැ. එතකොට හැදෙන්නේ 4යි 1යි 5යි. එහෙමනම් අපිට අවශ්‍ය වෙන්නේ 4යි 2යි තමයි 6 වෙන්නේ. එහෙමනම් ඊළඟ එකත් එක වෙන්න ඕනේ. ඊළඟ එක වැඩන්න බිඳුවයි. right? 1යි 1යි බිඳුව වුණාම අපිට 6 හදාගන්න පුළුවන්. ඇයි මේ එක කියන්නේ දෙකේ දෙවෙනි බලය එහෙම නැත්නම් 4යි. මෙතනක් තියෙන්නේ දෙකේ එක්වෙනි බලය හේවත් 2. එතකොට 4යි 2යි 6යි. මෙතන 4 මෙතන 2 මේ දෙක එකතුව 6යි. right? එහෙමනම් බලන්න ඕනේ 5 හැදෙන්නේ කොහොමද කියලා. 5 හැදෙන්නේ අර කිව්ව විදිහටම 4 ඒත් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එහෙමනම් මේ පැත්ත එක අවශ්‍යයි. right? මේ පැත්තේ එක ගත්තා කියන්නේ අපිට 4ක් එතනින් ඇවිල්ලා. තව අපිට ඕන කරන්නේ 1යි. right? 5 හැදෙන්න තව අවශ්‍ය කරන්නේ අපිට 1යි. එහෙමනම් ඒ එක අපි හොයාගන්නේ කොහොමද? කොනේ සංඛ්‍යාවෙන් එක අරගත්තාම හරි අපිට. එහෙමනම් මැද්ද එක බිංදුව දාගත්තාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හේතුව තමයි 4යි එතන ස්ථානියගේ 1යි 4යි 1යි 5ක් හැදෙනවා මෙතනින්. right? එහෙමනම් ඔයාලා වගුව හොඳට ආරම්භ බලන්න. අර මං ගහලා දුන්න බිටු 3 වගුව ආරම්භ බලන්න. ඒකේ 5 දක්වලා තියෙන්නේ මෙහෙමයි 6 දක්වලා තියෙන්නේ මෙහෙමයි. right? එහෙමනම් ඔයාලා වගුව ලේසියෙන්ම ඉස්සෙල්ලම පේපර් එක දෙනකොට කටුකොලයක් අරගෙන ටක් ගාලා අෂ්ටමේ සංඛ්‍යාව වලට අදාළ ද්විමේ සංඛ්‍යා දක්වන වගුව සහ ෂඩ්දශමේ සංඛ්‍යා වලට අදාළ ද්විමේ සංඛ්‍යා දක්වන වගුව ගහගත්තා නම් එහෙම ටක් ගාලා ඔයාලට ඒ කෙලින් තියෙන සංඛ්‍යාව මෙතනින් ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට හදලා ගන්නත් පුළුවන්. right? මෙහෙම තමයි අපි ලියාගන්නේ. එහෙමනම් අපි අවසාන උත්තරේ ලියනවා 1.1.1.2 පාදයට. ඔන්න ලිව්වා උත්තරේ. right? ලියාගන්න මාතෘකාව අෂ්ටමේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය. දෙනු ලබන අෂ්ටමේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමේදී අදාළ අෂ්ටමේ සංඛ්‍යාව ප්‍රථමයෙන්ම ඈත් කොට ලියා ගනු ලබයි. එලෙස ලියාගත් පසු ඊට අදාළ එක් සංඛ්‍යාවට අදාළ එක් සංඛ්‍යාවට අදාළ බිටු 3කින් යුත් ද්විමේ සංඛ්‍යාව බිටු 3කින් යුත් ද්විමේ සංඛ්‍යාව ඊට පහලින් ලියාගත යුතුයි. එලෙස කාණ්ඩවලට අදාළ ද්විමේ සංඛ්‍යා ලියා ගැනීමෙන් පසු මොකද සර්? එලෙස කාණ්ඩවලට අදාළ ද්විමේ සංඛ්‍යා ඊට පහලින් ලියාගත් පසු එම ද්විමේ සංඛ්‍යා සියල්ල
එක පේලියකට ලියා ගැනීමෙන් එම ද්විමේ සංඛ්‍යා සියල්ල එක පේලියකට ලියා ගැනීමෙන් පිළිතුර ලබාගත හැකි වේ. පිළිතුර ලබාගත හැකි වේ. හරි මම පේලියකට පිළිතුර ලබාගත හැකි වේ. උදාහරණ කියලා මේක ලියාගන්න. ටක් ගාලා ලියාගන්න. උදාහරණේ ලියලා ඉවර අය මට මේකට උත්තරේ හදලා කියන්න. 371 අටේ පාදයෙන් 371 අටේ පාදයෙන් එක හරවන්න ඕනේ ද්විමේ සංඛ්‍යාවක් විදියට. මං අහන්නේ 371 අටේ පාදයෙන් තියෙන එක ද්විමේ සංඛ්‍යාවක් විදියට ලිව්වොත් කොහොමද ලියන්නේ කියලා. හරවලා මට උත්තරේ කියන්න. කියන්න බලන්න. 1 කපිල 1 ලිහිණි 0.1 අර තුන ලියනවට බිඳුව ඉස්සරහට කියන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව තමයි ඔයා ලියලා තියෙන එක හරි. හේතුව තමයි ඒකට ස්ථානීය අගයක් නැහැ පුතේ. ඒක නිසා අපිට එතනදී බිඳුව අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි එකේ සංඛ්‍යාවේ ඉස්සරහට ඇවිල්ලා තියෙන බිඳු දෙක අපිට වැදගත් වෙනවා. හරිද? හේතුව තමයි නැත්තම් ඒක අසම්පූර්ණ වෙන නිසා. ගෙහානි 1.1 හරි හොඳයි. මං හිතන ඔක්කොමලා හරි කියලා. හරි අපි ඊළඟට යමු ෂඩ්දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය. ඊළඟ මාතෘකාව ෂඩ්දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය. අපිට අවශ්‍ය වෙන මේක 16 පාදයේ තියෙන සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන්න. අපි ඉස්සෙල්ලා කරා 8 පාදයේ තියෙන සංඛ්‍යාවක් දෙකේ පාදයට. එතකොට අපි කරේ දෙනු ලබන සංඛ්‍යාව ඈඩ් කරලා ලියා ගන්නවා. ඊට පස්සේ සංඛ්‍යාවේ ඉලක්කමට අදාළ ද්විමේ සංඛ්‍යාව බිටු 3කින් යුත් ද්විමේ සංඛ්‍යාව පල්ලෙහෙන් ලියාගත්තා. ඒකම තමයි මෙතනත් අපිට කරන්න තියෙන්නේ. අපිට දෙනු ලබන ෂඩ්දශමයේ සංඛ්‍යාව අපි ඈඩ් කරලා ලියා ගන්නවා. එලෙස ඈඩ් කරලා ලියාගත්තට පස්සේ ඒ අංකයට අදාළ බිටු 4කින් යුත් ද්විමේ සංඛ්‍යාව ඊට පහළින් ලියාගත්තාම අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි? අපි හිතමු 5යි D කියලා. 5යි D 16 පාදයට දීලා තියෙනවා අපිට. මේක හරවන්න කියනවා අපිට දෙකේ පාදයට. right? මේක හරවන්න කියන අපිට දෙකේ පාදයට. එතකොට අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මේක ඈඩ් කරලා ලියා ගන්නවා. 5යි D කියන්නේ මෙතනින් අපි ලියනවා 5 D කියන්නේ කීයද? D කියන්නේ කීයද? 15. ඈ? 15? 13 තමයි D කියන්නේ. right? එහෙමනම් අපි බලන්න ඕනේ මේ 13යි 5යි කියන සංඛ්‍යා දෙක හැදිලා තියෙන්නේ කොහොමද කියලා. right? 13 හැදෙන්න නම් අනිවාර්යෙන් අපිට 8 අවශ්‍ය වෙනවාමයි. නේ? 8 අවශ්‍ය වෙනවාමයි. එහෙමනම් අපි මේ පැත්තෙන් මේ කාණ්ඩ කරා පළවෙනි එක දාගත්තා. එතකොට එතනින් අපිට 8ක් ආවා. ඊට පස්සේ එකක් දැම්මොත් අපිට එන්නේ 12. 8යි 4යි 12ක් වෙනවා. right? අපි දාගත්තා එකක් දාගත්තා. ඊට පස්සේ ඊළඟ එකක් දැම්මොත් එහෙම අපිට දෙකක් වෙනවා. එහෙම වුණොත් එහෙම 8යි 4යි 12යි 12යි 2යි 16ක් වෙනවා. sorry 14ක් වෙනවා. 8යි 4යි 12යි 12යි 2යි 14ක් වෙනවා. නෑ අපිට ඕන කරන්නේ 13යි. එහෙමනම් ඒකට එකක් දාලා හරියන්නේ ඒකට බිංදුව දාගත්තා. එහා පැත්තෙන් එකක් දාගත්තා. මෙන්න මෙහෙම තමයි 13 හැදෙන්නේ. right? අපි බලමු 5 හැදෙන්නේ කොහොමද කියලා. 5 හැදෙන්න නම් අපිට 8 අවශ්‍ය වෙන්නේ නෑ. බිංදුව දාගත්තා.
right ඊළඟට තියෙන්නේ 4 4 අවශ්‍ය වෙනවා එහෙනම් 1 දාගත්තා හරිද ඊළඟට තියෙන්නේ 2 2 අවශ්‍ය වෙන්නේ නැහැ 2 දැම්මොත් එහෙම 4යි 2යි 6ක් වෙනවා ඒක නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ අපි බිඳුව දාගන්නවා ඒක නිසා ඊට පස්සේ එන්නේ 1 1 දාගත්තාම 4යි 1යි 5ක් හැදෙනවා එහෙනම් අපි මේ ටික ඔක්කොම එක්කව කරලා ඊට පස්සේ ලියා ගන්නවා පල්ලෙහාන් මේ ඉස්සරහ බිඳුව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ 1.1 දෙකේ පාදයට ඔන්න උත්තරේ මම හිතනවා සියලුම දෙනාට පැහැදිලි ඇති කියලා ලියා ගන්න මාතෘකාව ෂඩ්දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම දෙනු ලබන ෂඩ්දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමේදී ප්‍රථමයෙන්ම දී ඇති ෂඩ්දශමයේ සංඛ්‍යාව ඈත් කොට නැවත ලියා ගනු ලබයි. එලෙස ඈත් කොට ලියාගත් ෂඩ්දශමයේ සංඛ්‍යාවලට අදාළ ද්විමය සංඛ්‍යාව අදාළ බිටු 4කින් යුත් ද්විමය සංඛ්‍යාව අදාළ බිටු 4කින් යුත් ද්විමය සංඛ්‍යාව බිටු 4කින් යුත් ද්විමය සංඛ්‍යාව ඊට පහලින් ඉන් අනතුරුව ලියා ගනු ලබයි. ඉන් අනතුරුව ලියා ගනු ලබයි. එලෙස ලියා ගැනීමෙන් පසු එම ද්විමය සංඛ්‍යා සියල්ල පිළිවෙලකට ලියා ගැනීමෙන් එලෙස ලියා ගැනීමෙන් පසු ද්විමය සංඛ්‍යා සියල්ල පිළිවෙලකට ලියා ගැනීමෙන් පිළිතුර ලබාගත හැකි වේ. පිළිතුර ලබාගත හැකි වේ. පිළිතුර ලබාගත හැකි වේ. උදාහරණ කියලා එක ලියා ගන්න. හරි මං තව ගානක් දෙනවා ටක් ගාලා මට කියන්න බලන්න අත උස්සන්න ලියලා 4f 4f මොකක්ද 4f 4f කියන ෂඩ්දශමයේ සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවක් බවට හරවන්න ඕනේ. හරවලා ඉවර කට්ටිය අත උස්සන්න. හරි දිලාරා කියන්න බලන්න එහෙනම් උත්තරේ. 0.1 වෙනුජ 1.1.1.1 එතන පොඩි ගැටලුවක් තියෙනවා. සදෙව් 1.2 දෙක යටට දෙක පාදේ චතු චතු 1.1 උත්තරේ තමා 1.1 දෙකේ පාදයට 1.2 1 4යි කියන එක තමයි එන්නේ. රයිට් අත් පල්ලයට දාන්න. හරි එහෙමනම් අපි යනවා ඊළඟ මාතෘකාවට. මාතෘකාව අෂ්ටමය සංඛ්‍යාවක් ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. 8 පාදයේ සංඛ්‍යාවක් 16 පාදයට පරිවර්තනය කරන්නයි තියෙන්නේ. රයිට් අපිට දෙනවා 8 පාදයෙන් සංඛ්‍යාවක් 7යි 2 කියලා. රයිට් 8 පාදයෙන් දෙනවා අපිට මේක 7යි 2 කියලා. අපි මේක 7යි 2 16 පාදයට හරවන්න නම් අපි ඉස්සෙල්ලම 7 සහ 2 කියලා ඈඩ් කරලා ලියාගත්තා. හරි ඈඩ් කරලා ලියාගත්තා. ඒ ඈඩ් කරලා ලියාගත්තට පස්සේ 2 ඈඩ් කරලා ලියාගත්තට පස්සේ මේකට අදාළ ද්විමය සංඛ්‍යාව අපි ඉස්සෙල්ලම ලියා ගන්නවා. මේකට අදාළ ද්විමය සංඛ්‍යාව.
දෙක අපිට කෙලින්ම ලියන්න පුළුවන් 0.1 right 0.1 අටේ පාදයෙන් තියෙන එකක් අපිට පිටු 3යි අවශ්‍ය වෙන්නේ අටේ පාදයෙන් නිසා පිටු 3කින් අපිට ලියන්න පුළුවන් එක අපි පිටු 3කින් ඒක ලියාගත්තා ඊළඟට 7 ලියන්න නම් අපිට තියෙන්නේ 1 3යි right ඔය විදිහට අපි අෂ්ටමේ සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් බවට පත් කරගත්තා මේ ද්විමේ සංඛ්‍යාවක් බවට පත් කරගත්ත එක අපි හරවනවා කාණ්ඩ කරනවා දකුණේ ඉඳන් වමට පිටු 4ක් වන විදිහට කාණ්ඩ කරනවා. එතකොට මෙන්න අපි මේ එක ගාවින් කාණ්ඩ කරා. right ඉස්සරහට අපි මෙතන බිංදු දෙකක් දා ගන්නවා. මේ පැත්තේ තියෙන්නේ මේවා දෙකක් නිසා අංක දෙකක් නිසා. right එහෙමනම් අපි මේ කාණ්ඩ කරාට පස්සේ මේ කාණ්ඩයට අදාළ ෂඩ්දශමයේ සංඛ්‍යාව මොකක්ද කියලා බලලා ඊළඟට අපි ලියා ගන්නවා. මේ කාණ්ඩයට අයත් ෂඩ්දශමයේ සංඛ්‍යාව මොකක්ද කියලා අපි ලියා ගන්නවා. එහෙමනම් බලන්න ඔයාලගේ chart එකේ එහෙම නැත්නම් ඔයාලට හිතින් හදන්න පුළුවන් නම් බලන්න මෙතන තියෙන්නේ 8 මෙතන 4 නෑ මෙතන තියෙන්නේ 2 8යි 2යි 10යි right මෙතන තියෙන්නේ 10 මෙතන තියෙන්නේ 2යි 1යි 3 right අපිට මේක ගන්න පුළුවන් පල්ලෙහාට 3යි 10 කියන්නේ කීයද a 10 කියන්නේ a මෙන්න උත්තරය ආවා 16 පාදයට මම හිතනවා තේරෙන්න ඇති කියලා අවශ්‍ය නම් අපි තව ගානක් කරමු ඒක ඔයාලට පැහැදිලි මන්දිනා බලාගන්න අංකේ අපි ගමු 8 පාදයෙන් 53 right 53 8 පාදයට 53 8 පාදයට 8 පාදයට 53 අපි මේක අපි ලියනවා ටිකක් ඈඩ් කරලා 5යි 3යි කියලා ඊට අදාළ බිටු 3කින් යුත් ද්විමේ සංඛ්‍යාව අපි ලියා ගන්නවා 3 හැදෙන්නේ 0යි 1යි 1යි ඔය විදිහට තමයි 3 හැදෙන්නේ 5 හැදෙන්නේ 1යි 0යි 1යි ඔය විදිහට තමයි ඒක හැදෙන්නේ ඊට පස්සේ අපි මේක කාණ්ඩ කරනවා දකුණේ ඉඳන් වමට බිටු 4ක් වෙන විදිහට මේ තියෙන බිටු 4ක් වෙන විදිහට අපි කාණ්ඩ කරගත්තා ඊට පස්සේ මේ ඉස්සරහෙන් තව බිංදු දෙකක් අපි දා ගන්නවා right ඒ බිංදු දෙක දාගෙන ඉවරලා ඒකට අදාළ බිටු 4කින් යුත් ෂඩ්දශමයේ සංඛ්‍යාව මොකක්ද කියලා අපි බලනවා එහෙනම් මෙතන තියෙන්නේ 8යි 2යි 1යි ඒ කියන්නේ 8යි 2යි 10යි 1යි 11ක් තමයි මෙතන තියෙන්නේ right 8යි 2යි 10යි 1යි 11යි මෙතන තියෙන්නේ 2යි right මෙතන තියෙන්නේ 2යි එහෙමනම් මෙතන උත්තරේ වෙන්නේ කොහොමද 2යි 11 කියන්නේ කීයද B 2යි b 16 පාදයට හරි ලියා ගන්න මාතෘකාව අෂ්ටමේ සංඛ්‍යාවක් ෂඩ්දශමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම දෙනු ලබන අෂ්ටමේ සංඛ්‍යාව ප්‍රථමයෙන්ම ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගත යුතුය ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගත යුතුය ඉන්පසු පරිවර්තනය කරගත් ද්විමේ සංඛ්‍යාව ඉන්පසු පරිවර්තනය කරගත් ද්විමේ සංඛ්‍යාව බිටු 4කින් යුත් කාණ්ඩ වනසේ බිටු 4කින් යුත් කාණ්ඩ වනසේ දකුණේ සිට කාණ්ඩ කරගනු ලැබේ. එලෙස කාණ්ඩ කර ගැනීමෙන් පසු එම කාණ්ඩයට අදාළ
එම කාණ්ඩයට අදාළ ෂඩ්දශමය සංඛ්‍යාව පහසුවෙන් ලියාගත හැකි වේ. කියලා මේ උදාහරණය ලියා ගන්න. උදාහරණය ලියාගත් අය මට 75 අෂ්ටමය සංඛ්‍යාව 75 හරවලා පෙන්වන්න ෂඩ්දශමය සංඛ්‍යාවක් විදිහට අත උස්සන්න ඉවර කට්ටිය කියන්න එපා. කපිල ID යුනෙට් 3යි B එහානි 3යි D රයිට් අනිත් අයටත් 3යි D ආවනම් උත්තරේ හරි. රයිට් ලියා ගන්න මාතෘකාව ෂඩ්දශමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. ෂඩ්දශමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. හොඳයි බලා ගන්න. අපි කරන්න යන්නේ 16 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට පරිවර්තනය කිරීම. එහෙම නැත්නම් ෂඩ්දශමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. අපි කලින් කරපු එකම තමයි ඒකේ අනිත් පැත්ත තමයි මේකේ කරන්න තියෙන්නේ. හොඳට බලන්න අපිට දෙනවා සංඛ්‍යාව හිතන්න 4යි f කියලා 4යි f කියලා සංඛ්‍යාවක් දුන්නා අපිට 16 පාදයෙන්. මේක හරවන්න කියනවා අපිට 8 පාදයට. අපි එහෙනම් ඉස්සෙල්ලාම ලියා ගන්නවා මේක ටිකක් ඈත් කරලා 4යි f. f කියන්නේ අපි දන්නවා මේක 15 තමයි මේ f කියලා කියන්නේ. right? අපි ඊට පස්සේ බලමු මේකේට අදාළ බිටු 4කින් යුත් ද්විමේය සංඛ්‍යාව අපි ලියා ගන්න ඕනේ බිටු 4කින්. right? f ට අදාළ ද්විමේය සංඛ්‍යාව තමයි ඒවා 4ක් 8යි 4යි 12යි 12යි 2යි 14යි 1යි 15යි. එහෙම තමයි මෙතන මේ 15 හැදිලා තියෙන්නේ. 4 හැදෙන්නේ කොහොමද? කෙලින්ම අපිට දියන්න පුළුවන් 4 සංඛ්‍යාවක් තියෙනවා. අනිත් ඒවට බිංදු දාන්න තියෙනවා. right? මේ විදිහට තමයි 4 හැදෙන්නේ. ඔන්න අපි බිටු 4ක් තියෙන විදිහට 4 සහ f කියන සංඛ්‍යා දෙක ද්විමේය සංඛ්‍යාවක් විදිහට ලියාගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ බිටු 4ක් විදිහට ලියාගත්ත එක right ඊළඟ පියවර 0යි 1යි 0යි 0යි 1යි 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 1 කියන එක මේක අපි දකුණේ ඉඳන් වමට බිටු 3ක් වෙන විදිහට කඩා ගන්නවා. right බිටු 3ක් වෙන විදිහට කඩා ගන්නවා. ඊට පස්සේ මේ ඉස්සරහට අපි බිංදු දෙකක් දා ගන්නවා. තව බිංදුවක් දා ගන්නවා. එතකොට බිටු 3ක් වෙනවා. ඊට පස්සේ අපි බලනවා මේ බිටු 3ට අදාළ සංඛ්‍යාව මොකක්ද කියලා. මේ බිටු 3 ගත්තොත් එහෙනම් මේක 7 මේක 1 මේකත් 1. අන්න අපිට උත්තරේ එනවා 1යි 1යි 7යි 8 පාදයට. මම හිතනවා පැහැදිලි ඇති කියලා. right ලියා ගන්න මාතෘකාව ෂඩ්දශමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. දෙනු ලබන ෂඩ්දශමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමේදී පළමුව දී ඇති ෂඩ්දශමය සංඛ්‍යාව නැවත ඈත් කොට ලියා ගනු ලබයි. මොකක්ද සර්? නැවත ඈත් කොට ලියා ගනු ලබයි. එලෙස ඈත් කොට ලියා ගැනීමෙන් පසු එම එක් සංඛ්‍යාවට අදාළ බිටු 4කින් යුත්
ද්විමය සංඛ්‍යාව ලියා ගනු ලබයි. බිටු 4කින් යුත් ද්විමය සංඛ්‍යාව ලියා ගනු ලබයි. එලෙස ලියා ගැනීමෙන් පසු එම ද්විමය සංඛ්‍යා බිටු 3ක කාණ්ඩ වනසේ දකුණේ සිට කාණ්ඩ කරගනු ලබයි. එලෙස කාණ්ඩ කරගත් පසු ඊට අදාළ අෂ්ටමය සංඛ්‍යාව ලියා ගැනීමෙන් පිළිතුර ලබාගත හැකි වේ. උදාහරණය ලියා ගන්න. හරි එහෙමනම් අපි බලමු අද දවසේ සිද්ධ වෙච්ච කොටස් ටික. අපි සංඛ්‍යා පද්ධතිය අපිට තිබ්බා 10 පාදයෙන් 2 පාදයෙන් 8 පාදයෙන් 16 පාදයෙන් තිබ්බා. අපි ඊයේ දවසේ කරා 10 පාදයෙන් 2 පාදයට 10 පාදයෙන් 8 පාදයට 10 පාදයෙන් 16 පාදයට කරා. ඊට පස්සේ ඊයේ දවසේම අපි ඉවර කරා 2 පාදයෙන් 10 පාදයට 8 පාදයෙන් 10 පාදයට 16 පාදයෙන් 10 පාදයට අපි කරා. ඊට පස්සේ අද දවසේදී අපි කරා 2 පාදයෙන් 8 පාදයට 2 පාදයෙන් 16 පාදයට 8 පාදයෙන් 2 පාදයට 16 පාදයෙන් 2 පාදයට අවසානයේ කරා 16 පාදයෙන් 8 පාදයට 8 පාදයෙන් 16 පාදයට. එතකොට මේ සංඛ්‍යා පද්ධති සියල්ල අතර කන්වර්ෂන් එක දැන් මේ සිද්ධ වෙලා ඉවරයි පුතේ. ඒ සියල්ල දැන් ඔයාලා ඉගෙනගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ ගණන් හදන්න. ඔයාලට මම කිව්වා ඊයේ දවසේ අදත් කියනවා මේ හැම එකකටම අදාළව ඔයාලගේ අච්චු පොතේ තියෙනවා ක්‍රියාකාරකමක් දක්වලා. මේ හැම එකකටම අදාළ ක්‍රියාකාරකමක් තියෙනවා. එතකොට ඒ ක්‍රියාකාරකමේ ගණන් දක්වලා තියෙනවා. ඒ ගණන් ටික හදන්න ඕනේ. ඊට අමතරව මම ඔයාලට දුන්නා ටියුට් එකක්. ඒ ටියුට් එකේ තියෙනවා ඒ හැම වර්ගයකින්ම ගණන් 5 ගානේ දාලා තියෙනවා. එතකොට මේ හැම වර්ගයෙන්ම ගණන් 5 ගානේ තියෙන ටිකයි ක්‍රියාකාරකමේ දක්වලා තියෙන ගණන් ටිකයි වෙන වෙනම එකකට හදන්න එපා. වෙන වෙනම හදන්න. හදලා ඉවර වෙලා අපේ ICT group එකට ඔයාලට මේ එක සැරේ දාන්න පුළුවන්. මම කියනකන් දාන්න එපා. ඔයාලා හදලා තියාගන්න. අදම පුළුවන් නම් හදන්න. ඊට පස්සේ අපි ඊළඟ දවසේදී සිකුරාදා දවසේදී තමයි අපිට ආයෙ ටයිම් ටේබල් එක දීලා තියෙන්නේ. සිකුරාදා දවසේදී අපි නැවතත් මේ පාඩමේ අවසානය කරනවා. ගණන් ටිකක් හදලා ඉවර කරලා අපි මේ පාඩම අවසන් කරනවා. හොඳයි එහෙනම් අද දවසේ අපි පාඩම නවත්තනවා. සිකුරාදා දවසේ හම්බ වෙමු. මම ඊට කලින් ඔයාලට සිකුරාදා දවසේ කරන පේපර් එක සහ ඊට අදාළ ලින්ක් එක ඔයාලට මම දානවා. එතකොට ඒක මතක තියාගන්න. ඒකෙන් ජොයින් වෙන්න. එහෙමනම් අදට අපි පාඩම නවත්තනවා. සියලු දෙනාටම ආයුබෝවන් පරිස්සමෙන් ගෙදරටලා ඉන්න.